තෙරුවන් සරණයි පුතේ. අපි අද අම්ල ගැන ඉගෙන ගමු. අම්ල කියන්නේ මොනවද කියලා පුතාලා දන්නවා? පුතේ ඇඹුල් රසක් තියෙන ආහාරයක්, එළවලුවක්, පළතුරක් අපි පොදුවේ පුතේ අම්ල කියලා ගන්නවා. පුතාලට මතකයි සියඹලා, දොඩම්, නාරන්, එතකොට අන්නාසි වගේ පළතුරු දැන් මේවා පුතේ ඇඹුල් රසකින් යුක්තයි. අපි මේවා පොදුවේ අම්ල කියලා කියනවා. තව විනාකිරි වගේ සංයෝග පුතේ ඇඹුල් රසකින් යුක්තයි. මේවා අම්ල. අම්ල ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන පිට කරනවා. උදාහරණයක් වශයෙන් මේ බලන්න මම උදාහරණයක් වශයෙන් පුතාලට ගන්නවා හයිඩ්‍රොක්ලොරික් කියන අම්ලය HCl කියන අම්ලය. පුතේ මේ අම්ලය විඝටනය වෙනවා. ඒ කියන්නේ කැඩෙනවා. විඝටනය වුණාම පුතේ හැදෙනවා H ධන අයන සහ Cl ඍණ. English medium ළමයි hydrochloric acid that is aqueous type, so ionization it becomes පුතේ H+ ions and chlorides ion. පුතේ මෙන්න මේ විදිහට පුතාලට පේනවා ජලීය ද්‍රාවණයකදී aqueous කියන්නේ පුතේ ජලීය ද්‍රාවණයකදී aqueous solution එකකදී H ධනායන පිට කරන ඕනෑම සංයෝගයක් පුතේ අපි පොදුවේ සලකන්නේ අම්ලයක් කියලා. පුතේ අම්ල අපි ප්‍රධාන වශයෙන් බෙදනවා වර්ග දෙකකට. ඒ තමයි ප්‍රබල අම්ල strong acids, අනිත් එක පුතේ දුබල අම්ල weak acids. ප්‍රබල අම්ල සහ දුබල අම්ල ලෙස පුතේ අම්ල අපි ප්‍රධාන වර්ග දෙකකට බෙදනවා. පුතේ ප්‍රබල අම්ලයක් කියන්නේ ජලීය ද්‍රාවණයකදී පූර්ණ අයනීකරණයක් සිද්ධ වෙන අම්ල වලට. Example, pute strong acids mean, so when we considering some acids in aqueous solution, so that acid is completely ionization, we are calling that is pute strong acid. For example, pute උදාහරණයක් වශයෙන් විද්‍යාගාරය අපිට තියෙනවා ප්‍රබල අම්ල විදිහට සුලභව පාවිච්චි කරනවා කොමන්ඩ් පුතේ we are using hydrochloric HCl, sulfuric acid H2SO4, then nitric. ඊට පස්සේ පුතේ nitric අම්ලය ගන්න පුළුවන්. මේවා තමයි පුතේ ප්‍රබල අම්ල විදිහට අපි විද්‍යාගාරයේදී පරිහරණය කරන ප්‍රධානතම අම්ල වෙන්නේ. ඊට අමතරව දුබල අම්ල විදිහට විද්‍යාගාරයේ පුතේ සුලභව පාවිච්චි කරනවා. So in laboratory we are normally using පුතේ weak acids, for example acetic acid CH3COOH acetic acid පුතේ ඒ කියන්නේ පුතාලා විනාකිරි කියන්නේ විනිගර්, that is vinegar. මේ තියෙන පුතේ විනාකිරි, මේ පුතේ දුබල අම්ලයක්. දුබල අම්ලයක් කියන්නේ පුතේ ජලීය ද්‍රාවණයේදී සම්පූර්ණ අයනීකරණයකට ලක් වෙන්නේ නැහැ. අපි කියන්නේ භාගික අයනීකරණයකට we are calling that is partially ionization පුතේ. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් කාබොනික් අම්ලය. පුතාලා දන්නවා සෝඩා කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වුණාම හැදෙන්නේ කාබොනික් අම්ලය සහ ෆොස්ෆෝරික් අම්ලය පුතේ. ෆොස්ෆෝරික් අම්ලය මෙන්න මේවා පුතේ අපි දුබල අම්ල විදිහට පුතේ සලකුණු කරනවා. මේ තමයි විද්‍යාගාරයේ සුලභතම ප්‍රබල අම්ල සහ දුබල අම්ල. පුතේ විද්‍යාගාරයේ හමු වෙන ප්‍රබල අම්ල වල සුවිශේෂී කාරණය තමයි උදාහරණයක් වශයෙන් අපි සල්ෆියුරික් ගත්තොත් මේ සල්ෆියුරික් අම්ලය aqueous කියන්නේ පුතේ ජලීය අවස්ථාවේ, so this one පුතේ H2SO4 sulfuric acid is aqueous type. So when we ionization පුතේ ඒක අයනීකරණයකට පත් වෙද්දී පුතලට පේනවා පූර්ණ අයනීකරණයකට ලක් වෙනවා සම්පූර්ණයෙන් complete ionization පුතේ. ඒකෙදි පුතේ හැදෙනවා H ධන අයන සහ සල්ෆේට් අයන. H ධන අයන සහ සල්ෆේට් අයන කියන අයන දෙවර්ගයේ පුතේ හැදෙනවා. පුතාලට පේනවා මෙහිදී පුතේ සම්පූර්ණ අයනීකරණයක් වුණා. We can observe පුතේ this is complete ionization. පුතේ මේ වගේ පූර්ණ අයනීකරණයකට භාජනය වෙන අම්ල තමයි ප්‍රබල අම්ල කියලා කියන්නේ. මේ වගේ පුතේ pH එක ඊටාම පහළයි. ඒ කියන්නේ ගොඩාක් සැරගතියෙන් වැඩි භයානක තත්වෙන් වැඩි අම්ල තමයි ප්‍රබල අම්ල ලෙස අපි පාවිච්චි කරන්නේ. පුතේ දුබල අම්ල කියන්නේ ජලීය මාධ්‍යයකදී ඒ අයනීකරණය පුතේ පූර්ණව නෙවෙයි අර්ධ වශයෙන් සිද්ධ වෙනවා නම් when we considering that ionization පුතේ normally it's occurring partially. උදාහරණයක් වශයෙන් පුතේ භාගිකව මම පුතාලට ගන්නම් විනාකිරි CH3COOH. ඒ කියන්නේ පුතේ විනිගර් විනාකිරි. මෙන්න පුතේ අයනීකරණය වෙන පුතාලට පේනවා භාගිකව, that is partially. භාගික අයනීකරණයෙන් පුතේ හැදෙනවා CH3COO ඍණ සහ H ධන අයන ලෙස.
H ධන ආයන. පුතේ මෙහිදී H ධන පිට වෙනවා. ඒ නිසා මේක අම්ලයක් වෙනවා. හැබැයි සම්පූර්ණව නෙමෙයි පුතේ අර්ධ වශයෙන් සිද්ධ වෙන නිසා මේවා දුබල අම්ල විසයි අපි සලකුණු කරන්නේ. පුතේ ඒ නිසාම මේ දුබල අම්ලවල සැර ගතිය, ආම්ලික ගතිය ප්‍රබල අම්ලවලට සාපේක්ෂව ගොඩාක් අඩුයි. When we comparing strong acids පුතේ, so weak acids normally pH values is than high, so it means its toxicity is normally respectively very low. හොඳයි. පුතේ අම්ලවල pH අගය අපි සලකුණු කරද්දී සාමාන්‍යයෙන් පුතේ pH අගය 14ක් දක්වා විහිදෙන්නේ. පුතාලා දන්නවා pH අගය 7 කියන්නේ පුතේ උදාසීනයි. That is neutral පුතේ. neutral. pH අගය 7ට වඩා අඩු සියලුම pH අගයන් පුතේ ආම්ලික අගයන් ලෙස අපි සලකන්නේ. ආම්ලිකයි. That is පුතේ acidic. පුතේ pH අගය ක්‍රමානුකූලව මේ පැත්තට අඩු වෙන්න පුතේ මේකේ ආම්ලික ගතිය වැඩි වෙනවා. එහෙනම් පුතේ pH අගය 4 5 6 දල වශයෙන් පුතේ දුබල ආම්ලික වෙනවා. normally it should be පුතේ weak acid. එහෙනම් පුතේ pH 1 2 3 මෙන්න මේ ආශ්‍රිත pH අගයන් කියන්නේ පුතේ ඊටම ප්‍රබල අම්ල වෙනවා. සාමාන්‍යයෙන් විද්‍යාගාරයේදී අපි අම්ලයක් හඳුනා ගන්න ස්පර්ශ කරන්න යන්නේ නැහැ. මොකද පුතාලා දන්නවා ප්‍රබල අම්ල මේවා අත්වල ගෑවුනොත් පවා සාන්ද්‍ර අම්ල ඊටාම සැරයි විෂ සහිතයි. ඒ නිසාම මේ අම්ල අඩංගු බෝතල් වල පුතේ මේක අන්තරාකාරී ද්‍රව්‍යයක්ද අම්ලයක්ද කියලා අඳුන ගන්න ඒ සඳහාම සුවිශේෂී වූ සංකේතයක් පාවිච්චි කරනවා. එතකොට මේ අම්ල පුතේ අපි ස්පර්ශ කරලා බලන්නේ නැහැ. ඒ සඳහා අම්ල හඳුනා ගැනීම සඳහා සුලභතම පාවිච්චි කරන ක්‍රමයක් තමයි ලිට්මස් කඩදාසි. මෙහිදී අපි අම්ල වලට පාවිච්චි කරනවා පුතේ අම්ල වලට පාවිච්චි කරනවා නිල් ලිට්මස් කඩදාසි. මෙහිදී අම්ලයක් නම් නිල් ලිට්මස් කැබැල්ලක් ඒ අදාළ ආම්ලික ද්‍රාවණයට පුතේ ගිල්ලුව විට වර්ණය රතු පැහැයෙන් දිස් වෙනවා. ඊට අමතරව අපි ලිට්මස් කඩදාසි වලට අමතරව ෆිනොප්තලින් වර්ණකය පාවිච්චි කරනවා. ෆිනොප්තලින් අවර්ණ වර්ණකය අවර්ණ වර්ණකයේ ආම්ලික ද්‍රාවණයකට යෙදූ විටත් පුතේ වර්ණය අවර්ණමයි වෙන්නේ. ඊට අමතරව සුලභව පාවිච්චි කරන මෙතිල් ඔරෙන්ජ් අදාළ සංයෝගයේ මෙතිල් ඔරෙන්ජ් තැඹිලි පාටයි ආම්ලික මාධ්‍යයකට එක් කරා විට ඒක පුතේ රතු පැහැයෙන් දිස් වෙනවා. ඊට අමතරව මේ ආම්ලික ද්‍රාවණයේ ආම්ලික බව ඒ කියන්නේ ඒක ප්‍රබල අම්ලයක්ද දුබල අම්ලයක්ද කියලා හරියටම අඳුනා ගැනීම සඳහා එහි නිවැරදිව pH අගය සෙවීම සඳහා පුතේ ඊට අමතරව pH කඩදාසි කියන විද්‍යාගාරයේ pH කඩදාසි පුතේ පාවිච්චි කරනවා. කහ වර්ණයෙන් යුක්ත pH කඩදාසි ඒ pH කඩදාසියේ අදාළ pH අගයට හිමි වර්ණයක් අපිට සංසන්දනය කිරීමෙන් මේකේ ආම්ලික ගතිය හොයන්න පුළුවන්. So in laboratory normally පුතේ to get identify that is the acid, so we can use පුතේ litmus papers, so we can use blue litmus. So if we put any acidic solution it gives red color, and we can use පුතේ phenolphthalein solution and methyl orange solution to identify that acidic substance. Okay. පුතේ ඔයාලට පේනවා මේ තියෙන nitric අම්ලය. This is පුතේ concentrated nitric acid, සාන්ද්‍ර nitric අම්ලය. පුතාලට පේනවා මේ nitric අම්ලය අඩංගු බෝතලේ පුතේ එහි අන්තරාකාරී සලකුණ සංකේතවත් කරලා තියෙනවා. එතකොට පුතේ මේ nitric අම්ල සල්ෆියුරික් අම්ල හයිඩ්‍රොක්ලෝරික් අම්ල විද්‍යාගාරයට සාන්ද්‍ර තත්ත්වයේ පැමිණෙන මේ සාන්ද්‍ර අම්ල විද්‍යාගාරයේදී පුතේ තනුක කරගන්න ඕනේ. So we must convert that concentrated acid into dilute acid. පුතේ ඒ සඳහා අපි තනුක කිරීම සඳහා පාවිච්චි කරන්නේ ජලය. පුතේ මෙහිදී තනුක කිරීම සඳහා කිසිම අවස්ථාවක අම්ල අඩංගු ද්‍රාවණයකට ජලය මුසු කිරීමක් පුතේ කිසිසේත්ම කරන්නේ නැහැ. හේතුව මෙහිදී ස්ෆෝටනයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ප්‍රතික්‍රියාවේ පුතේ ප්‍රබලත්වය වැඩි. ඒ නිසා අපි කවදාවත් තනුක කිරීමේදී අම්ලයකට ජලය එකතු කරන්නේ නැහැ. පුතේ when we convert to concentrated acid into dilute acid පුතේ we can never adding water for that acid. කවදාවත් පුතේ වතුර ඇසිඩ් එකට එකතු කරන්න එපා. පුතේ අපි තනුක කරන්නේ ජලය විශාල ප්‍රමාණයක් අඩංගු බඳුනකට අම්ලය එකතු කිරීමක් පමණයි. අම්ලය බිඳුව බැගින් පුතේ ක්‍රමානුකූලව මේ බිත්තිය දිගේ එක් කරන්න. එතකොට පුතේ මේ සාන්ද්‍ර අම්ලය ජලය මගින් තනුක අම්ලයක් කරන්න පුළුවන්. When we convert to concentrated acid into dilute acid,
you want to add in පුතේ normally acids drop by drop for the normally huge water sample. මේ විදිහට තමයි පුතේ අපි විද්‍යාගාරයේදී සාන්ද්‍ර අම්ල තනුක අම්ල බවට පරිවර්තනය කරගන්නේ.